අපි අභ්‍යන්තර හුවමාරු අනුපාතික උදාහරණයක් කරා පැහැදිලි කරගමු. අපිට කියනවා ස්විට්සර්ලන්තය සහ ජර්මනිය ඔර්ලෝස්සා රූපවාහිනී නිෂ්පාදනය කරනවා. එන ස්විට්සර්ලන්තයේ අභ්‍යන්තර හුවමාරු අනුපාතය තනියම හොයලා එන ස්විට්සර්ලන්තයේ අභ්‍යන්තර හුවමාරු අනුපාතික හොයාගත්තු ස්විට්සර්ලන්තයේ ඔර්ලෝස් සමානයි රූපවාහිනී. හරි ඔර්ලෝසුක අභ්‍යන්තර හුවමාරු අනුපාතිකයේ ඉස්සෙල්ලා හොයාගමු. ඔර්ලෝසු සමානයි රූපවාහිනී. ස්විට්සර්ලන්තයේ ඔර්ලෝසු 4ක් නිෂ්පාදනය කරන්න නම් රූපවාහිනී 6ක් කැප කරන්න වෙනවා. 4ක් නිෂ්පාදනය කරන්න 6ක් කැප කරන්න වෙනවා. එහෙනම් එකක් නිෂ්පාදනය කරන්න කැප කළ යුතු ප්‍රමාණය. එහෙනම් ඔර්ලෝසු 4ක් නිෂ්පාදනය කරන්න නම් 6ක් කැප කරන්න වෙනවා. අපි දන්නා ආස්ති ප්‍රවාහ ගන්නේ කැප නිෂ්පාදනය කළ එක ප්‍රමාණය අතර වෙනස බෙදනවා කැප කළ එක ප්‍රමාණය අතර වෙනස. එහෙනම් 4ක් නිෂ්පාදනය කරන්න 6ක් කැප කරන්න වෙනවා. එහෙනම් හොයා ගන්න එකකට 3යි 2යි 1.5යි. එහෙනම් එකක් නිෂ්පාදනය කරන්න නම් 1.5ක් කැප කරන්න. ඒ කියන්නේ ස්විට්සර්ලන්තයේ ඔර්ලෝසුවක මිල රූපවාහිනී යන්ත්‍ර 1.5යි. පැහැදිලි කතා ස්විට්සර්ලන්තයේ ඔර්ලෝසුවක මිල රූපවාහිනී යන්ත්‍ර 1.5යි. එම හොයාගමු ස්විට්සර්ලන්තයේ රූපවාහිනී එක මිල. එහෙනම් රූපවාහිනී සමානයි ඔර්ලෝසු. රූපවාහිනී සමාන ඔර්ලෝසු. රූපවාහිනී 6ක් නිෂ්පාදනය කරන්න නම් ඔර්ලෝසු 4ක් කැප කරන්න නම් එන එක රූපවාහිනී නිෂ්පාදනය කරන්න කැප කළ යුතු ප්‍රමාණය 6ක් නිෂ්පාදනය කරන්න 4ක් කැප කරන්න එකකට හොයා ගන්නවා. හරි. එහෙනම් 2යි 3යි 0.6යි 7යි 0.6යි 7යි. ඒ හොයාගත්ත ස්විට්සර්ලන්තේ ඊට පස්සේ හොයාගමු ජර්මනි. හරි ජර්මනි. එහෙනම් ජර්මනිය හොයාගත්තොත් ඔර්ලෝසු සමානයි රූපවාහිනියකට. ඔර්ලෝසු 20ක් නිෂ්පාදනය කරන්න ජර්මනිය. ඔර්ලෝසු 20ක් නිෂ්පාදනය කරන්න ජර්මනිය. රූපවාහිනී 10ක් කැප කරන්න. එහෙනම් 20ක් නිෂ්පාදනය කරන්න 10 න එකකට හොයා ගන්නවා. එහෙනම් එකකට අපිට හම්බ වෙනවා 10 බෙදීම 2යි කියන්නේ 0.5යි. එහෙනම් ජර්මනිය ඔර්ලෝසුවක මිල රූපවාහිනී 0.5ක් වෙනවා. ඒ වගේම හොයා ගන්න ජර්මනිය රූපවාහිනී මිල. රූපවාහිනී සමානයි ඔර්ලෝසු. එහෙනම් රූපවාහිනී 10ක් නිෂ්පාදනය කරන්න ඔර්ලෝසු 20ක් කැප කරන්න. එහෙනම් එකක් නිෂ්පාදනය කරන්න නම් දෙකක් කැප කරන්න. එහෙනම් ජර්මනිය රූපවාහිනියක මිල සමානයි ඔර්ලෝසු 2යි. හරි. එහෙනම් අපි ඇත්තටම කතා කළේ ආවස්තික පිළිවෙල. එහෙනම් මේ තියෙන අභ්‍යන්තර හුවමාරු අනුපාතය. ඒතර අභ්‍යන්තර හුවමාරු අනුපාතය කියන්නේ ඒ භාණ්‍යයන් සම්බන්ධයෙන් රටවල් අතර සංසන්දනය කිරීමෙන් අපිට හොයා ගන්න පුළුවන් ළමයි විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු බාර. ඒ කියන්නේ සාපේක්ෂ වාසහිත භාණ්‍ය හඳුනා ගන්න පුළුවන්. එහෙනම් මේ බලන්න ඔර්ලෝසු නිපදීම සම්බන්ධයෙන් අඩුම ආස්ති පිරියක් තියෙන කාටද? ස්විට්සර්ලන්තයේ ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරන රූපවාහිනී 1.5ක් කැප කරන්න වෙනවා. ජර්මනියට ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරන්න නම් කැප කළ යුතු වෙනවා 0.5ක්. එහෙනම් අඩුම ආස්ති පිරියක් තියෙන ජර්මනිය. එහෙනම් ජර්මනිය මොකද කරන්න ඕන? ජර්මනිය ඔර්ලෝසු සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕන. විශේෂ ප්‍රාගුණ්‍ය කළ අතිරික්තයක් නිර්මාණය කරගෙන ඒක අපනයනය කරන්න ඕන. ඊට පස්සේ බලන්න ඕම රූපවාහිනී සඳහා අඩුම ආස්ති පිරියක් තියෙන රූපවාහිනී සඳහා ස්විට්සර්ලන්තයේ රූපවාහිනියක් නිෂ්පාදනය කරන්න නම් ඔර්ලෝසු 0.67ක් කැප කරන්න ඕන. ජර්මනිය රූපවාහිනියක් නිෂ්පාදනය කරන්න නම් ඔර්ලෝසු 2ක් කැප කරන්න ඕන. එහෙනම් අඩුම ආස්ති පිරියක් තියෙන්නේ ස්විට්සර්ලන්තේ. අඩුම ආස්ති පිරියක් තියෙන ස්විට්සර්ලන්තේ. හරි. එහෙනම් ස්විට්සර්ලන්තේ තමයි මොනවා නිෂ්පාදනය කරන්න ඕනේ? රූපවාහිනී නිෂ්පාදනය කරන්න ඕන. එහෙනම් අපිට අභ්‍යන්තර හුවමාරු අනුපාතිකයන් ඒ භාණ්‍ය සම්බන්ධයෙන් සංසන්දනය කිරීමෙන් රටවල් දෙක අතර අපිට පුළුවන් විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු භාණ්ඩය හඳුනා ගන්න. හරි. දෙයිය. වැදගත්ම කොටස බාහිර හුවමාරු අනුපාතිකය. බාහිර හුවමාරු අනුපාතිකය යන්න කලින් පිටු අංක 25 තියෙන අන්තිම ඡේද කීවරය. සාපේක්ෂ වාසහිත භාණ්ඩ විශේෂ ප්‍රාගුණ්‍ය කිරීමෙන් එක් එක් රට වාසය සෙනුවේ ස්වයංපෝෂී තත්ත්වයක් යටතේ භාණ්ඩ හුවමාරු කරගන්න අනුපාතයට අභ්‍යන්තර හුවමාරු අනුපාතයට වඩා වාසිදායක විදේශ වෙළඳ අනුපාතිකයක් හුවමාරු යටතේ සලසාගත හැකි නම්ය. හරි දෙඩි. හරි. ගන්න බාහිර හුවමාරු අනුපාතිකයේ මාතෘකාව. බාහිර හුවමාරු අනුපාතිකය. බලන්න බාහිර හුවමාරු අනුපාතිකය බාරපත් වෙන්නේ ඒ රටවල් වල අභ්‍යන්තර හුවමාරු අනුපාතිකය. මතකද යන්න බාහිර හුවමාරු අනුපාතිකයන් බාරපත් වෙන්නේ ඒ රටවල් වල අභ්‍යන්තර හුවමාරු අනුපාතිකය. බාහිර හුවමාරු අනුපාතිකය තුල පෙන්වන්නේ රටවල් දෙක අතරට රටවල් දෙකටම වාසි වෙන්න නම් හුවමාරු අනුපාතිකය පිළිටන්න ඕනේ
කවර පරාසයක් තුලද කියලා තමයි මේකෙන් පෙන්නන්නේ. ඒ පරාසය තුල පෙන්නන්නේ ඒ රටවල් වල අභ්‍යන්තර හුවමාරු අනුපාතය. එහෙනම් මේ බලන්න. මට කියන්නේ ඔර්ලෝසු සම්බන්ධ විෂය ප්‍රාගුණ්‍ය කරන්න ඕනේ කවුද? ඔර්ලෝසු සම්බන්ධ විෂය ප්‍රාගුණ්‍ය කරන්න ඕනේ ජර්මනිය. එහෙනම් මේ බලන්න. ජර්මනිය ඔර්ලෝසු අපනයනය කරනවා. ජර්මනිය ඔර්ලෝසු අපනයනය කරනවා. හරි. ජර්මනිය ඊට පස්සේ ස්විට්සර්ලන්ත. ජර්මනිය මෙයාට ඔර්ලෝසු අපනයනය කරනවා. එහෙන් ඔර්ලෝසු අපනයනය කරලා ගෙන්නනවා මොනවද? රූපවාහිනී. ඒ කියන්නේ ස්විට්සර්ලන්තේ රූපවාහිනී අපනයනය කරනවා. එහෙනම් අපි බලමු රටවල් දෙක අතර කොහොමද හුවමාරු අනුපාතයක පිටන්න ඕනේ. ඒ කියන්නේ අභ්‍යන්තර හුවමාරු අනුපාතයකේ බාහිර හුවමාරු අනුපාතය බාරපත් කරගන්නේ කොහොමද කියලා බලමු. මේ බලන්න. ස්විට්සර්ලන්තේ හරි ඔර්ලෝසුවක් නිපදවන්න නම් රූපවාහිනී 1.5ක් කැප කරන්න. ජර්මනිය එක් ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරන්න රූපවාහිනී 0.5ක් කැප කරන්න. එහෙනම් මොකද කරන්නේ? ජර්මනිය විශේෂ ප්‍රාගුණ්‍ය කරනවා රූපවාහිනී. එහෙනම් රූපවාහිනී ප්‍රාගුණ්‍ය කරලා හරි එයා ඒ සම්බන්ධයෙන් අතිරික්තයක් නිර්මාණය කරගෙන ජර්මනිය රූපවාහිනී අපනයනය කරනවා. පාඩපණවල තමයි ජර්මනිය රට ඇතුලේ රූපවාහිනියක් නිෂ්පාදනය කරද්දී රට ඇතුලේ රූපවාහිනියක් නිෂ්පාදනය කරද්දී ජර්මනිය රට ඇතුලේ ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරද්දී රූපවාහිනිය ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරද්දී ජර්මනියට සිද්ධ වෙනවා රූපවාහිනිය 0.5 අතරින් එහෙනම් එයා කැපකිරීමක් එක්ක තමයි වා නිෂ්පාදනය කළ තියෙන්නේ. එහෙනම් ළමයි මෙයා මේ බාන්නේ දැන් අපනයනය කරන්න හදනවා. එහෙනම් අපනයනය කරන්න යා නිෂ්පාදනය කරනවා ඔර්ලෝසු එකක්. ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරනවා. හැබැයි ඔර්ලෝසු නිෂ්පාදනය කරන්නේ එයා රූපවාහිනිය මොනවා කරලා තියෙනවද? රූපවාහිනිය කැප කරලා තියෙනවා. කොච්චරක් කැප කරලා තියෙනවද? 0.5ක් කැප කරලා තියෙනවා. එහෙනම් එයා රූපවාහිනිය අපනයනය කරලා එයා ගෙන්නන්න අපේක්ෂා කරනවා එයා ඔර්ලෝසු අපනයනය කරලා රූපවාහිනිය ඔර්ලෝසු අපනයනය කරලා එයා ගෙන්නන්න අපේක්ෂා කරනවා රූපවාහිනිය. එහෙනම් එක ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරද්දී රට ඇතුළේ රූපවාහිනිය 0.5ක් කැප කරලා. එහෙනම් එයා එක ඔර්ලෝසුවක් දුන්නොත් එයා අපේක්ෂා කරන රූපවාහිනී ප්‍රමාණය කොච්චරද? Tamanට වාසි වෙන්න නම් කොච්චරද? එහෙනම් මේ බලන්න මෙයා මේක නිෂ්පාදනය කරද්දී මෙයා මේකින් 0.5ක් කැප කරලා තියෙනවා. එහෙනම් එයා අපේක්ෂා කරනවා රූපවාහිනියක් දුන්නොත් රූපවාහිනියමයි කියන්නේ. හරි ඔර්ලෝසුවක් දුන්නොත් රූපවාහිනිය 0.5ට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන්න ගන්න ඕන එයාට වාසි වෙන්න නම්. හරි කතාව ඔර්ලෝසුවක් දුන්නොත් රූපවාහිනිය 0.5ට වඩා වැඩි ප්‍රමාණයක් ගෙනවොත් තමයි වාසි. එහෙම නැතුව හරි ඊට වඩා අඩු ප්‍රමාණයක් නම් ගේන්නේ. එයාට හොඳම දේ මේක අපනයනය කරන්න නිෂ්පාදනය කරන්න නැති. හරි ඒක කැප කරලා මේක නිෂ්පාදනය කරගන්න. ඒක වාසිදායකයි විදේශ වෙළඳාමට යනට වඩා. නමුත් විදේශ වෙළඳාමේ වාසි ලබා ගන්න නම් මෙයා එකක් නිෂ්පාදනය කරද්දී වෙනින් කැප කරු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් Tamanට ගෙන්න ගන්න පුළුවන් වුණොත් තමයි කැප කරන භාණ්ඩයෙන් අපිට ඒක වාසිදායක වෙන්නේ. හරි කතාව. හරි. ඔහොම මෙන්න ස්විට්සර්ලන්තේ. ස්විට්සර්ලන්තේ ළමයි රූපවාහිනියේ එනම් මෙයා අපේක්ෂා කරනවා එක ඔර්ලෝසුවක් දුන්නොත් හරි අඩු වශයෙන් රූපවාහිනිය 0.5ට වඩා වැඩි ප්‍රමාණයක්. එතකොට රූපවාහිනිය දෙන්නේ කවුද? රූපවාහිනිය දෙන්නේ ස්විට්සර්ලන්තේ. මේ බලන්න. ස්විට්සර්ලන්තේ එක ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරනවා. එයාට ළමයි රූපවාහිනිය 1.5ක් කැප කරන්න. එක ඔර්ලෝසුවක් නිෂ්පාදනය කරන්න නම් රූපවාහිනිය 1.5ක් කැප කරන්න. එහෙනම් දැන් එයා මොකද කරන්නේ? එයා ඔර්ලෝසු නිෂ්පාදනය කරන්නේ නැහැ. එයා නිෂ්පාදනය කරන රූපවාහිනිය. එහෙනම් එයා ඔර්ලෝසු මොකද කරන්නේ? ජර්මනියෙන් ගෙන්න ගන්න. එහෙනම් ජර්මනියෙන් ඔර්ලෝසු ගෙන්නද්දී එයා දෙන්න අපේක්ෂා කරන රූපවාහිනී ප්‍රමාණය කොච්චරද? එකක් නිෂ්පාදනය කරන රූපවාහිනී 1.5ක් කැප කරනවා. එහෙනම් මෙයා කරන්නේ මේක නිෂ්පාදනය කරන්නේ නැතුව මේක හදනවා. හැබැයි එයාට මේක හදන්න නැතුව මේක කැප කරලා මේක හදන්න තිබ්බා. එහෙනම් කැප කරන්න කීයක් කැප කරන්න 1.5 කැප කරන්න වෙනවා. නමුත් එයා කලේ
මේක හදන්න නැතුව මේක හදන්න ගත්තා. ඒක තමයි පල්ලෙහා දිගින් වෙන්නනේ. ඒක ගැන පසුව සාකච්ඡා කරමු තවදුරටත්. එහෙනම් එයා අපේක්ෂා කරනවා කොච්චරද? එයා අපේක්ෂා කරනවා රූපවාහිනියේ 1.5ට වඩා අඩු ප්‍රමාණයක් 1.5ට වඩා අඩු ප්‍රමාණයක්. එහෙම නැත්නම් 1.5ට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවනම් එයාට හොඳම දේ. හරි. මේක කැප කරලා මේක රට ඇතුලේ හදාගන්න එක. ඒ නිසා 1.5ට වඩා අඩු ප්‍රමාණයක් තමයි එයා රූපවාහිනිය දෙන්නේ. එහෙනම් ළමයි එක ඔරලෝසුවක් වෙන්නේ. හුවමාරු අනුපාතයේ පින්නවා කොහොමද? එක ඔරලෝසුවක් වෙනුවෙන් හරි. හුවමාරු අනුපාතිකයේ රූපවාහිනිය 2.5ට වඩා වැඩි වෙන්න ඕන. අනිත් පැත්තේ රූපවාහිනිය 1.5ට වඩා අඩු වෙන්න ඕන. 1.5ට වඩා අඩු වෙන්න ඕන. එහෙම තමයි හුවමාරු අනුපාතිකය පිටයි. හරිද? එහෙම තමයි හුවමාරු අනුපාතිකය පිටයි. එහෙනම් කොහොමද? එක ඔරලෝසුවක් සඳහා රූපවාහිනිය 2.5ට වඩා වැඩි සහ හරි. එක ඔරලෝසුවක් සඳහා රූපවාහිනිය 1.5ට වඩා අඩු පෙවන. 0.5 වෙන්න බෑ. 5 වුණත් ඒක වාසිදායක නෑ. ඒ වගේම 1.5 වෙන්නත් බෑ. 1.5 වාසිදායකත් නෑ. එහෙනම් වාසිදායක වෙන්න 0.5ට වඩා වැඩි වෙන්න ඕන. වාසිදායක වෙන්න 1.5ට වඩා අඩු වෙන්න ඕන. පැහැදිලි? ඒ තමයි ඔරලෝසුවක් වෙන්නේ. හුවමාරු වෙන්න රූපවාහිනී ප්‍රමාණය තීරණාකාරයි. හරි ගල්ලා මාත්‍රිකාව බාහිර හුවමාරු අනුපාතිකය. බාහිර හුවමාරු අනුපාතිකය. හරි. එහෙනම් කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් අභ්‍යන්තර හුවමාරු අනුපාතිකය තමයි මොකක්දපත් වෙන්නේ? බාහිර හුවමාරු අනුපාතිකය බඩපත් වෙන්නේ. ගන්න. බාහිර හුවමාරු අනුපාතිකය වෙළඳාමට සම්බන්ධ වීම නිසා දෙරට අතර භාණ්ඩ හුවමාරු වන අනුපාතයයි. හරි අපි ගමු උදාහරණයක් විදිහට ඔය කොටු දෙකේ රූල් දෙකේ ලියමු. පළවෙනි උදාහරණය. රූපවාහිනියක් සඳහා ඔරලෝසුවක් සඳහා රූපවාහිනිය 1.5ට වැඩි සහ 1.5 වෙන්න බෑ 1.5ට වඩා වැඩි වෙන්න ඕන 1.5ට වැඩි සහ 0.5ට වැඩි සහ ඔරලෝසුවක් සඳහා රූපවාහිනිය 0.5ට වැඩි සහ 1.5ට වඩා අඩු ප්‍රමාණයක් එන ඔරලෝසුවක් සඳහා රූපවාහිනිය 1.5ට වැඩි සහ 1.5ට වඩා අඩු ප්‍රමාණයක්. හරි අපි හොයාගත්තේ ඔරලෝසුවක් සඳහා හුවමාරු වෙන්න ඕන රූපවාහිනිය ප්‍රමාණය කොච්චරද කියන එක. හරි. එහෙනම් ජර්මනිය ඔරලෝසුවක් අපනයනය කළොත් ආනයනය වෙන හුවමාරු වන හරි අපනයනය කළොත් හුවමාරු වන ඒ කියන්නේ ආනයනය විය යුතු රූපවාහිනී සංඛ්‍යාව තමයි මේ පෙන්නන්නේ. එහෙනම් මෙහා ඔරලෝසුවක් දුන්නොත් හරි රූපවාහිනී ආනයනය කරන ප්‍රමාණය 0.5ට වඩා වැඩි වෙන්න ඕන 1.5ට වඩා අඩු වෙන්න ඕන. මේ අතර ඕනෑම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. මේ අතර කවර සංඛ්‍යාවක් හරි විය හැකි එවැනි සංඛ්‍යා අනන්ත සංඛ්‍යාවක් අපිට හොයාගන්න පුළුවන්. හරි. කොහොම හොයාගන්නේ නා? රූපවාහිනිය විශේෂ ප්‍රාගුණ්‍ය කරන්නේ ශ්‍රේෂ්ඨලන්තේනේ. එහෙනම් රූපවාහිනියක් සම්බන්ධයෙන් කොහොමද බාහිර හුවමාරු අනුපාතය තීරණය වෙන්නේ? ඒ රටවල් වලට වාසිදායක වෙන විදිහට කියලා හොයාගන්න බලන්න. එහෙනම් මේ බලන්න. රූපවාහිනියක් නිපදවන්න ශ්‍රේෂ්ඨලන්තේ සිද්ධ වෙන ඔරලෝසු 0.67ක් කැප කරා. එහෙනම් යා රූපවාහිනියක් අපනයනය කරද්දී අපේක්ෂා කරන ඔරලෝසු 0.64ට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ වගේම ජර්මනියට රූපවාහිනියක් නිෂ්පාදනය කරා ඔරලෝසු දෙකක් කැප කරන්න වෙනවා. එහෙනම් යා රූපවාහිනියක් ලබා ගද්දී දෙන්න අපේක්ෂා කරන ඔරලෝසු ප්‍රමාණය දෙකට වඩා අඩු ප්‍රමාණයක්. එහෙනම් හුවමාරු අනුපාතයේ පේන රූපවාහිනියක් වෙනින් ඔරලෝසු. එහෙනම් රූපවාහිනියක් අපනයනය කළොත් ආනයනය වෙන ඔරලෝසු සංඛ්‍යාව පිළිගන්න 0.64ට වඩා වැඩි සහ දෙකට වඩා අඩු සංඛ්‍යාව. එහෙනම් ඔයාලට පේන තමයි බාහිර හුවමාරු අනුපාතය කියන්නේ කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් රටවල් දෙකට අදාළ අභ්‍යන්තර හුවමාරු අනුපාතය. ඒ කියන්නේ සරලව කියනවා කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් ආවස්තිය පිරිය ගන්නය කරලා ඒ ආවස්තිය පිරිය දෙක අතර අනුපාතය තමයි අපි කියන්නේ බාහිර හුවමාරු අනුපාතය කියන්නේ. ඒතකොට මෙතන අපි කතා කළේ රූපවාහිනියක ආවස්තිය පිරිය ගන්නය කළා ශ්‍රේෂ්ඨලන්තේ.
මෙතන ජර්මනියේ එක ආස්ති පිරිය ගන්න එකලා ජර්මනියේ රූපවාහිනියක ආස්ති පිරිය ගන්න එකලා ජර්මනියේ රූපවාහිනියක ආස්ති පිරිය ගන්න එකලා. එතන රූපවාහිනියක ආස්ති පිරිවේ තුලින් අපි හඳුනා ගන්නවා රූපවාහිනියක් අපනයනය කිරීමේ වෙනුවෙන් කැපකල යුතු ප්‍රමාණ දෙක අතර අනුපාතය බාහිර හුමාරු අනුපාතය කියලා. සරලයි. හරි ලොකු දෙයක් නැහැ. හරියට සංකල්පිත තේරුම් ගත්තා නම් ගාන හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් ලියමු. ඊගා රූල රූපවාහිනියක් සඳහා ඔර්ලෝසු 0.64 වැඩි සහ 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 0.64 වැඩි සහ 0.64 වැඩි සහ දෙකට අඩු ප්‍රමාණයක් 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 හරි තේරුණාද? ඊගාව ඡේද කියවගෙන යන්න. මෙම් පරාසයන්ට අයත් බාහිර හුමාරු අනුපාතී බොහෝ ප්‍රමාණයක් තිබිය හැකියි. එනවාට පේනවා මේ පරාසය තුල 0.5 1.5 අතර ඕනෑම සංඛ්‍යාවක් තියෙනවා. 0.6යි 7ත් දෙකත් අතර ඕනෑම සංඛ්‍යාවක් විය හැකියි. ඕනෑම සංඛ්‍යාවක් බාහිර හුමාරු අනුපාතී බාටපත් වෙන්න පුළුවන්. නමුත් 0.6යි 7 වෙන්න බෑ. ඒ වගේම 2 වෙන්නත් බෑ. අනිවාර්යයෙන් 0.64ට වඩා වැඩි විය යුතුමයි. 2කට වඩා අඩු විය යුතුමයි. ඒ ඕනෑම අනුපාතිකයක් යටතේ හුවමාරු සිදු කර ගැනීමෙන් වෙළඳාමට සම්බන්ධ වී දෙරට වාසියක් කරගත හැකියි. එනම් ඉහළ පාරිවාරික මට්ටමක් ළඟා කරගත හැකියි. හරි අභ්‍යාසයක් තියෙනවා. වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා අභ්‍යාසය කරන්න. හරි ගන්න අභ්‍යාසය. සත්‍යයේ ශ්‍රමයේ භාවිත කරන ජපානයේ සහ කොරියාවේ ඉපදී හැකි රෙදි සහ පාපැදි ප්‍රමාණය පහ සඳහා වග පෙන්වන්න කරයි. එනම් නිමෙම දීලා තියෙන්නේ නැත්තම් යෙදුම් ප්‍රවේශයෙන් නිමෙම ප්‍රවේශ දීලා තියෙන්නේ. හරි හයිලයිට් කරගත්ත පාපැදි ප්‍රමාණයන් පහතින් දෙක ප්‍රමාණයන් මෙම් බාහන නිෂ්පාදනය කිරීමේදී වෙනත් යෙදුම් අවශ්‍ය නොවේයි සලකා. දෙරට අතර වෙළඳාමක් සිදු නොවේ නම් ජපානයේ සහ කොරියාවේ පාපැදි එක මිල රෙදි එක වලින් කොපමණ? එන හොයාගමු. ඉස්සලා ජපානයේ පාපැදි එක මිල එනම් පාපැදි හරි ජපානයේ පාපැදි 12ක් සමානයි. ජපානයේ පාපැදි 12ක් සමානයි. රෙදි පාපැදි 12ක් සමාන රෙදි මීටර් කීයද? රෙදි මීටර් 24යි. එහෙනම් ජපානයේ පාපැදියක් සමානයි. රෙදි මීටර් 12ක් නිෂ්පාදනය කරන්න 24ක් කැප කරන්න ඕන. එකකට බලනවා 2යි. රෙදි මීටර් 2යි. එහෙනම් ජපානයේ පාපැදියක මිල රෙදි මීටර් 2යි. පාපැදියක මිල රෙදි මීටර් 2යි. ඊට පස්සේ හොයාගන්න කොරියාව. කොරියාව පාපැදියක මිල. එහෙනම් කොරියාව පාපැදි. හරි කොරියාව පාපැදි 4ක් නිෂ්පාදනය කරන්න. කොරියාව පාපැදි 4ක් නිෂ්පාදනය කරන්න. කොරියාවට සිද්ධ වෙනවා රෙදි මීටර් 16ක් කැප කරන්න. හරි කොරියාවට පාපැදි 4ක් නිෂ්පාදනය කරන්න රෙදි මීටර් 16ක් කැප කරන්න සිද්ධ වෙනවා. එහෙනම් එක පාපැදියක් නිෂ්පාදනය කරනවා. රෙදි මීටර් 4ක් කැප කරන්න. එහෙනම් එක පාපැදියක මිල කොරියා පාපැදියක මිල රෙදි මීටර් 7. හරි මේ පාපැදි සඳහා අභ්‍යන්තර හුවමාරු අනුපාතය කියන්නේ. එහෙනම් මේ මත ඉඳලා මට කියන්න කාටද වඩා වාසිදායක එහෙම නැත්නම් කාටද වඩා සාපේක්ෂ වාසි තියෙන්නේ? අඩුම අවස්ථි පිරියක් තියෙන ජපානයෙන් නිසා සාපේක්ෂ වාසි තියෙන ජපාන තමයි සාපේක්ෂ වාසි තියෙන්නේ. එහෙනම් ජපානය මොකද කරන්නේ? ජපානයේ පාපැදියක් අපනයනය කරන්න. එහෙනම් ජපානයේ පාපැදියක් අපනයනය කරද්දී අපේක්ෂා කරන රෙදි ප්‍රමාණය 2කට වැඩි වෙනවා. එතකොට මෙයා දෙන රෙදි ප්‍රමාණය එයා නම් රෙදි දෙන්නේ දෙන ප්‍රමාණය 4ට අඩු වෙනවා. එහෙනම් ඔයාලට පේනවා මේ තමයි බාහිර හුවමාරු අනුපාතය. බාහිර හුවමාරු අනුපාතය පිළිටනවා පාපැදියක් සඳහා රෙදි මීටර් 2කට වැඩි සහ පාපැදියක් සඳහා රෙදි මීටර් 4ට අඩු ප්‍රමාණය. ඒ කියන ආනයනය කරන්න ඕන ප්‍රමාණය පිළිටන්නේ 2ට වැඩි සහ 4ට අඩු ප්‍රමාණය. එහෙනම් ඔයාලට පේනවා කිසියම් භාණ්ඩයක් සම්බන්ධයෙන් ආවස්ති පිරිය ගණනය කරලා ඒ ආවස්ති පිරිය දෙක අතර අනුපාතය බැලුවොත් අපිට හොයාගන්න පුළුවන්
බාහිර හුවමාරු අනුපාතිකයේ ලොකු දෙයක් නැත. අපි බාහිර හුවමාරු අනුපාතිකයේ උතන අහලා නැහැ. නමුත් මම වාට එක දෙන්න. රෙදි නිෂ්පාදනය සාපේක්ෂ වාසියත් එක්ක කවර රට ඔබේ විදිහට පැහැදිලි කරා. එහෙනම් රෙදි නිෂ්පාදනයේ සාපේක්ෂ වාසිය තියෙන කාටද කියලා අහනවා. එහෙනම් වාට පුළුවන් මේ විදිහටම රෙදි නිෂ්පාදනයේ අභ්‍යන්තර හුවමාරු අනුපාතික හොයාගන්න. ඒ හොයා ගැනීම තුළ සාපේක්ෂ වාසිය තියෙන කාටද කියලා හඳුනා ගැනීමක් කරන්න පුළුවන්. හරි එහෙනම් අපි ඒකත් ගන්න එකද රෙදි නිෂ්පාදනයේ අභ්‍යන්තර හුවමාරු අනුපාතික. ජපානයේ රෙදි මීටර් 24ක් නිෂ්පාදනය කරන් ජපානයේ සිදුවන පාපැදි 12ක් කැප කරනවා. එන එකක් නිෂ්පාදනය කරන්න නම් 24ක් නිෂ්පාදනය කරන්න 12ක් කැප කරන්න යනවා 1 2 0.5. 0.5. ඊට පස්සේ කොරියා රෙදි මීටර් 16ක් නිෂ්පාදනය කරා. කොරියාවට සිද්ධ වෙන පාපැදි 4ක් කැප කරා. එහෙනම් 16ක් නිෂ්පාදනය කරන්න 4යි නම් 1යි 4යි 0.25. එකක් නිෂ්පාදනය කරන්න 0.25ක් කැප කරන්න. එහෙනම් රෙදි නිෂ්පාදනය සම්බන්ධයෙන් අඩුම අවස්ථේ පිළියෙත් තියෙන කොරියාව. එහෙනම් කොරියාව රෙදි නිෂ්පාදනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕන. එහෙනම් රෙදි නිෂ්පාදනය සාපේක්ෂ වාසියත් එක්ක කවර රටකද? එහෙනම් මේ ටික ගන්න එකලා ලිව්වා ඔයා රෙදි නිෂ්පාදනය සම්බන්ධයෙන් සාපේක්ෂ වාසිය කොරියාවට ඇත්ත හේතුව ලියනවා. අඩුම අවස්ථේ පිළිවෙලකින් රෙදි එකයක් නිපදවිය හැක්කේ කොරියාවට බැවිනි. අඩුම අවස්ථේ පිළිවෙලකින් රෙදි එකකයක් නිපදවිය හැක්කේ කොරියාවට බැවිනි. අඩුම අවස්ථේ පිළිවෙලකින් රෙදි එකයක් නිපදවිය හැක්කේ කොරියාවට බැවිනි. හරි ඊට පස්සේ අපි අහනවා මෙම රටවල් එකින් එක අතර වෙනදාම ආරම්භ කරනු ලැබුවොත් කවර රටක් කවර භාණ්ඩයක් විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කරනු ලැබේද? එහෙනම් අපි ඉස්සල්ලා හොයාගත්තා. හරි. පාපැදි සම්බන්ධයෙන් කවුද විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕනේ? ජපානය. එහෙනම් ලියනවා ජපානයේ පාපැදි සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. ජපානය පාපැදි සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. ජපානය පාපැදි සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. පාපැදි සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. ඊට පස්සේ කොරියාව රෙදි සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. කොරියාව රෙදි සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. කොරියාව රෙදි සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. කොරියාව රෙදි සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. කොරියාව රෙදි සම්බන්ධ විශේෂ ප්‍රාගුණ්‍ය කොට අපනයනය කළ යුතුවේ. හරි. ඊට පස්සේ අපි අහනවා වෙනදාම සිදුවන්නේ කවර හුවමාරු අනුපාතයක් යටතේ යන්න ගැන ඔබට කුමක් කිව හැකිද? එහෙනම් වෙනදාම සිද්ධ වෙන්නේ කවර අනුපාතයක් යටතේ කියලා අහනවා. එහෙනම් අනුපාතිකයේ අපිට මෙතන හොයාගන්න පුළුවන් රෙදි. එහෙනම් රෙදි සඳහා කොහොමද හුවමාරු අනුපාතය පිටන්නේ? හරි. රෙදි ඒකකයක් සඳහා පාපැදි 0.25ට වැඩි සහ 0.5ට වඩා අඩු ප්‍රමාණය. හරි. ලියාගන්න. රෙදි ඒකකයක් සඳහා පාපැදි 0.25ට වැඩි සහ 0.5ට වඩා අඩු ප්‍රමාණය. 0.25ට වැඩි සහ 0.5ට වඩා අඩු ප්‍රමාණය. 0.5ට වඩා අඩු ප්‍රමාණය. ඊට පස්සේ ඊගාව දත්තේ මංගාව නැහැ උඩ අවස්ථේ පිළිවෙල හදපු එකෙන් බලලා හදාගන්න. උඩ අවස්ථේ පිළිවෙල හදාගත්තා. හරි. මේ දෙක අතර අනුපාතය අරගෙන ලියාගන්න. එතකොට ආවේ පාපැදියක් සඳහා රෙදි ඒකක
දෙකට වැඩි සහ පාපැදියක් සඳහා රෙදි එකක දෙකට වැඩි සහ හතට අඩු ප්‍රමාණය. දෙකට වැඩි සහ හතට අඩු. ඒ කියන්නේ දෙකත් හතරත් අතර දෙක වෙන්න බෑ දෙකට වැඩි වෙන්න ඕන. හතර වෙන්න බෑ හතරට අඩු වෙන්න ඕන. දෙකට වැඩි සහ හතට අඩු ප්‍රමාණය. හරි. හරි මම හිතනවා වීඩියෝ වල තේරුණා කියලා. මේකේ තියෙන අභ්‍යාස ටික ඔයා කරන්න. හරි. මම ඊගා වීඩියෝ එකේදී මේකේ අභ්‍යාස ටික සාකච්ඡා කරන්න. උතර ආයේ අභ්‍යාස ටික කරලා තියන්න. හරි ගන්න අභ්‍යාස ටික බලයියා පාස් පේපර්ස් පළවෙනි ප්‍රශ්නේ. A සහ B යන රටවල සංයුක්ත සම්පත්තියක් යොදාගෙන ඉපදී හැකි පාපෙල් සහ ට්‍රැක්ටර් ප්‍රමාණය පහක් දැක්කේ. එහෙනම් අපිට දීලා තියෙන්නේ නිෂ්පාදන හැකියාව. එක් එක් රට තමන්ට සාපේක්ෂ සහිත බව විශේෂ ප්‍රාගුණ්‍ය කරති උපකල්පනය කරා. මේදී අන්වන්‍ය වශයෙන් වාස්තුදායක වෙනදාමක් කඩ ගැනීම සඳහා ට්‍රැක්ටර් සහ හුවමාරු ට්‍රැක්ටරයක් සහ පාපැදි හුවමාරු විය යුතු අනුපාතිකය වත්. එහෙනම් අපිට සිද්ධ වෙනවා ට්‍රැක්ටර එක ආස්ති පිරේ හොයාගන්න. එහෙනම් ට්‍රැක්ටරයක් එක්ක හුවමාරු වෙන ප්‍රමාණය එනවා හොයාගන්න ට්‍රැක්ටර එක ආස්ති පිරේ. හරි. ට්‍රැක්ටර එක ආස්ති පිරේ රටවල් දෙකට හොයාගන්න. එහෙනම් අපි හොයාගන්නවා A රට. අපි හොයාගන්නවා B රට. A රට ට්‍රැක්ටර 20ක් නිෂ්පාදනය කරා. පාපෙන් 60ක් කැප කරන්න වෙනවා. B රටට ට්‍රැක්ටර් දෙකක් නිෂ්පාදනය කරන 10ක් කැප කරනවා. එහෙනම් මෙයාට හම්බ වෙනවා 3ක්. මෙතනට හම්බ වෙනවා 5ක්. නම් හුවමාරු අනුපාතයක පිළිහිටනවා. 3ට වැඩි වෙනවා ට්‍රැක්ටරයක් සඳහා. හරි. එහෙනම් ට්‍රැක්ටරයක් සඳහා හුවමාරු අනුපාතිකයේ මොනවද? පාපෙන් 3ට වඩා වැඩි වෙන්න ඕන. 5ට වඩා අඩු වෙන්න ඕන. ඒක සරලයි. හරි 3ට වැඩි සහ 5ට අඩු ප්‍රමාණය. එහෙනම් උත්තරේ එනවා එක් ට්‍රැක්ටරයක් සඳහා පාපැදි 3 සහ 5 අතර ප්‍රමාණය. 5 අතර ප්‍රමාණයක් උත්තරේ 2. ඊට පස්සේ ප්‍රශ්න අංක 2. X සහ Y යන දෙරටේ ආහාර හා රෙදිපිලි ඒකක බැගින් නිපදීමේදී ඒ සඳහා වෙන ශ්‍රම පිරිවැය පහත් වගේ දැක්කේ. එහෙනම් දීලා තියෙන පිරිවැය. ශ්‍රම පිරිවැය දීලා තියෙන පිරිවැය ප්‍රවේශය දීලා තියෙන. දෙරටේ වෙළඳාමෙන් වාසි ලැබෙන හුවමාරු අනුපාතිකය කවර පරාසයක් තුල තිබිය යුතුද? එහෙනම් ආහාර ඒකකයක් ආස්ති පිළිවෙල හොයාගත්තා හරිය. ආහාර ඒකකයක ආස්ති පිළිවෙල. තමා රටවල් දෙක අතර හුවමාරු අනුපාතික බවටපත් වේ. ඒදී අවධානය යොමු වෙන්න ඕන වාගේ දීලා තියෙන පිරිවැය කියලා. එහෙනම් ආහාර ඒකකයේ ආස්ති පිළිවෙල. ආහාර ඒකකයක ආස්ති පිළිවෙල. ආහාර ඒකකයේ ආස්ති පිළිවෙල හොයාගන්නවා X සහ Y රට. හරි. එහෙනම් X රට ආහාරයක් නිපදවන ශ්‍රමපය දෙකක් ඕන. එහෙනම් අද එක උඩ ගන්න. ඒ සඳහා 6ක් කැප කරන්න. එන 0.67ක් උත්තරේ හම් වෙනවා. Y රට ආහාර 6 උඩ 8 යට එන 3යි 4යි 0.7යි 5යි. එන අඩුම ආස්ති පිළියක් තියෙනවා. X රට එන ආහාර අපරායනය කරන ආහාරයක් සඳහා හුවමාරු අනුපාතය පිළිටන්න ඕන. හරි. කොහොමද හුවමාරු අනුපාතය පිළිටන්නේ? ආහාරයක් සඳහා හුවමාරු අනුපාතය 2යි කියන්නේ මේක සුළු කරලා වැඩි. 1යි 3යි 0.3යි 0.3යි. එහෙනම් හුවමාරු අනුපාතය පිළිටන්න ඕන 0.3ට වැඩි සහ 0.75ට වඩා අඩු ප්‍රමාණය. 0.3ට වැඩි සහ 0.75ට වඩා අඩු ප්‍රමාණය. එහෙනම් 4 උත්තරේ ආහාර ඒකකයක් සඳහා පිරිවැයක් ප්‍රවේශයට ගණනය කරනවා බලන්නේ සාමාන්‍ය විදියමයි. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ආහාර ඒකකයක් සඳහා රෙදි ඒකක 0.33 සහ 0.75 දක්වා. ඊට පස්සේ ප්‍රශ්න අංක 2 නෙමෙයි 3 වෙනවා. ජපානයේ JJ සහ කොරියාව KK යන රටවල් දෙක සඳහා කල්පිත නිෂ්පාදනයක් වක්‍ර දෙකක් පහත පස්තාසරණ පෙන්눔 කරයි. පෙවහන පිරිවැය හෝ වෙළඳ බාධක කිසිවක් නොමැතිව උපකල්පනය කරනු ලැබුවොත් රෙදි ඒකක මිලියන වලින් සහල් ඒකක මිලියන වලින් දීලා තියෙනවා. හරි. එනම් බලන්න අපිට දෙනවා රෙදි ඒකක සහ සහල් ඒකක. උඩ රෙදි ඒකක යට සහල් ඒකක දෙනවා වක්‍රයේ
මුල් වක්‍රය දෙනවා 200යි 200යි. රසීගා වක්‍රය 800යි 300. මේ KK කොරියාව, මේක JJ ජපාන. රෙදි පිළිස සහල් යන බාණ්ඩ දෙකම නිපදීම නිරපේක්ෂ වාසිය කොරියාවට ඇත. අපෙන් ආන්නේ නිරපේක්ෂ අපෙන් ආන්නේ පෙවාන පිරිවැයක් වෙළඳ බාධක කිසිවක් නොමැතිව උපකල්පනය කරනු ලැබුවොත් රෙදි පිළිස සහල් නිපදවීමේ නිරපේක්ෂ වාසිය. පාර මේක ලේසිය හඳුනා ගන්න පොඩි පස්තාර කැලේ ලේඛනයකට දාගත්තා නම් දාගන්න ලේඛනයකට මෙතන රෙදි මෙතන සහල් මෙතන රටවල් දෙක අපි ගත්තොත් KK JJ හරි KK ගත්තොත් රෙදි නිෂ්පාදනය කරනවා 200ක් මෙයා 800යි සහල් නිෂ්පාදනය කරනවා 200ක් මෙයා 300. එහෙනම් බාණ්ඩ වර්ග දෙකම රෙදි නිෂ්පාදනයේ නිරපේක්ෂ වාසිය තියෙන්නේ මෙයාට සහල් නිෂ්පාදනයේ නිරපේක්ෂ වාසිය තියෙන්නේ මෙයාට. එහෙනම් බාණ්ඩ වර්ග දෙකම නිපදීමේ නිරපේක්ෂ වාසිය තියෙන්නේ කාටද? රෙදි පිළිස සහල් යන බාණ්ඩ වර්ග දෙකම පිළිබඳ නිරපේක්ෂ වාසිය කොරියාවට නෑ ජපානට තියෙන්නේ. දෙකම නිපදීම සමාන නිරපේක්ෂ වාසිය ජපානට තියෙන්නේ. කිසිදු රටකට වෙළඳාම වාසියක් ලබා ගත නොහැක. නිරපේක්ෂ වාසී කිසියම් රටකට තිබ්බා කියලා තනි රටකට තිබ්බා කියලා අන්තර්ජාතික වෙළඳාම වාසියක් ලබා ගන්න බෑ කියලා කියන්න බෑ. හරි මොකද අපි දන්නවා නිරපේක්ෂ වාසිය කියන්නේ විදේශ වෙළඳාම සඳහා අත්‍යවශ්‍ය හෝ ප්‍රමාණාත්මක සාධකයක් නෙමෙයි. සාපේක්ෂ වාසි මත හරි රටවල් දෙකට වාසියක්පත් කරගන්න පුළුවන්. රෙදි පිළිස සහල් යන බාණ්ඩ දෙක පිළිබඳ සාපේක්ෂ වාසිය ජපානට ඇත. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒ සඳහා සාපේක්ෂ වාසිය ගන්න එක බලන්න. හරි සාපේක්ෂ වාසිය ගන්න එක බලන්න. එහෙනම් ගන්න එක කරන සාපේක්ෂ වාසිය මෙතනට ගන්නවා රටවල් දෙක KK සහ JJ මෙතනට ගන්නවා රෙදි එකේ ආස්ති පිළිවෙල. රෙදි එකේ ආස්ති පිළිවෙල. එහෙනම් කොරියාව රෙදි එකක 200ක් නිෂ්පාදනය කරන්න කොරියාවට සිද්ධ වෙනවා සහල් එක 200ක් කැප කරන්න. උත්තරේ හම්බ වෙනවා 1යි. ජපානයේ රෙදි එකක 800ක් නිෂ්පාදනය කරන්න එයාට සිද්ධ වෙනවා 300ක් කැප කරන්න. එන 30යි කියන්නේ 24යි 2යි දශම ගාණක් එනවා. හරිනේ එන අඩු මාස් තිබිලක් තියෙන නිෂ්පාදනයේ ජපානයේ අනිත් පැත්තට හමුවා ගත්තොත් සහල් 200යි 1යි 800යි 300යි බිඳුවකට බිඳුවක් කැපුණා. ඒ අනුව 2යි දශම ගාණක් එනවා. එහෙනම් යනවාට වෙනවා බාණ්ඩ වර්ග දෙකම නිපදීම සම්බන්ධයෙන් අඩු මාස් තිබිලක් තියෙන්නේ කාටද? බාණ්ඩ වර්ග දෙකම නිපදීම සම්බන්ධයෙන් එනවාට පේනවා ළමයි රෙදි නිපදීමේ සාපේක්ෂ වාසිය ජපානට සහ නිපදීමේ සාපේක්ෂ වාසිය කොරියාවටත් තියෙනවා. ඒ නිසා දෙන්නට වෙනදාමේ වාසිය අත්පත් කරගන්න පුළුවන්. එන උත්තරේ 4. රටවල් දෙකට වෙනදාමේ වාසිය ලබාගත හැකිය. රටවල් දෙකට වෙනදාමේ වාසිය ලබාගත හැකිය. මම හිතනවා මේ අභ්‍යාස කරලා වෙන නැති වීඩියෝ එක බලන්න. කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මේ අභ්‍යාස ටික කරලා වීඩියෝ එක බලන්න. නැත්නම් වාට තීරුවක් නැහැ බොරුවන් නිකන් මේක දිහා බලන්න හිටියා කියලා. හරි ප්‍රශ්න අංක 4. ඒක 4 ප්‍රශ්න අංක පොඩි වැරද්දක් වෙලා තියෙන හදාගන්න. පහක් දැක්කනකො A සහ B යන රටවල් දෙක විසින් සංයුක්ත සම්පත්තියක් භාවිතා කර නිෂ්පාදනය කරනු ලබන X සහ Y යන බාහන නිමෙන් ප්‍රමාණය පෙන්වුම් කරයි. එක් එක් රට තමන්ට සාපේක්ෂ වාසි පවතින බාහන පිළිබඳ විශේෂ ප්‍රාගුණ්‍ය කරයි නම් රටවල් දෙකටම වෙළඳාමෙන් වාසි ලබාගත හැකි හුවමාරු අනුපාතය කුමක්ද? එහෙනම් අපිට කියනවා X එකක් සඳහා හුවමාරු වෙන්න ඕන Y එක ප්‍රමාණය තමයි පෙන්වන්නේ. එහෙනම් X එකේ ආස්ති පිළිවෙල හොයාගත්තා නම් හරි. X එකේ ආස්ති පිළිවෙල හොයාගන්න. X ඒකකයක ආස්ති පිළිවෙල. එහෙනම් x එකේ ආස්ති පිළිවෙල අපි රටවල් දෙකට අදාළව හොයාගත්තොත් A රට B රට. A රට x එකක අපිට දීලා තියෙන බාණ්ඩ නිෂ්පාදනයේද පිළිවෙල. නිමෙන් ප්‍රමාණය. එහෙනම් නිෂ්පාදනය දීලා තියෙනවා. එහෙනම් A රට x එක 100ක් නිෂ්පාදනය කරන්න
y එක 200ක් කැප කරන්න. නෝ දෙකක් තමයි. y දෙකයි. මේ y ඊට පස්සේ b රට x එක 300ක් නිෂ්පාදනය කරන්න. y එකක 400ක් කැප කරන්න. හරිනේ x එක 300ක් නිෂ්පාදනය කරනවා y එක 400ක් කැප කරන්න වෙනවා. එහෙනම් උත්තරය හම්බ වෙනවා 1.33ක් 1.33. එහෙනම් හුවමාරුවන්පාදික පිළිටන්න ඕන x ඒකකයක් සඳහා y ඒකක 1.33ට වැඩි සහ 2ට අඩු වෙනවා. එහෙනම් මේ අතර ඕනෑම සංඛ්‍යාවක් හුවමාරුවන්පාදික බාටපත් වෙන්න පුළුවන්. එහෙනම් x එකක් සඳහා y එක 1යි. නෑ 1ට වඩා වැඩි වෙන්න ඕන 2ට වඩා අඩු වෙන්න. 1.33යි. නෑ 1.33ක්ම වෙන්න බෑ 1.33ට වඩා වැඩි වෙන්න. 1.5යි. ඔය 1.5 නම් තියෙන්නේ මේ අත. එහෙනම් ඒක උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් 1.5යි. 2යි නෑ 2ට වඩා අඩු වෙනවා. 2ට වඩා 2 වෙන්න බෑ 2ට වඩා අඩු වෙන්න. 3 කොහොමවත් වෙන්න බෑ 2ට වඩා අඩු වෙන වෙන උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ 3 x එකක් සහ y එකක 1.5ක් මේ අතර සංඛ්‍යාවක් වෙන්න ඕන x එකක් සඳහා වමාරු වෙන y ප්‍රමාණය. පැහැදිලි? හරි. ඊගා ප්‍රශ්න. සංයුක්ත සම්පත්තියක x සහ y යන රටවල් උපරිම වශයෙන් ඉපදී ඇති ආහාර හා රෙදි එක ප්‍රමාණය පහත වගේ දැක්කේ. එහෙනම් දිය තියෙන අපිට නිපදවන්න පුළුවන් ඒක ප්‍රමාණය. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව. එක් එක් රට විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුත්තේ කවර භාණ්ඩද? එක් එක් රට විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුත්තේ කවර භාණ්ඩද? එහෙනම් අපෙන් අහනවා එක් එක් රට විශේෂ ප්‍රාගුණ්‍ය කරන්න ඕනේ කවර භාණ්ඩද කියලා. එහෙනම් එක් එක් රට විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතු භාණ්ඩ හඳුනා ගන්න නම් අපිට සිද්ධ වෙනවා ඒ රටවල් සඳහා අවස්ථි පිරිය ගන්න එකට. එහෙනම් අපි හදනවා අවස්ථි. එහෙනම් මෙතනට අපි ගන්නවා x රට, මෙතනට ගන්නවා y රට. එහෙනම් අපි හොයාගමු ආහාරයේ අවස්ථි පිරිය. ආහාර ඒකකයේ අවස්ථි පිරිය. x රට ආහාර 80ක් නිෂ්පාදනය කරන්න. රෙදි එක 60ක් කැප කරන්න. බිඳුව කැපෙනවා. 60යි කියන්නේ අපේ සුළු ගන්න පුළුවන් නේ. 3යි 4යි යන බිඳුවයි දශම 30යි කියන්නේ 7යි 5යි. සුළු කරන්නේ පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ y රට ආහාර එකයක් සඳහා රෙදි එකක 60යි උත්තරේ 1යි. ඊට පස්සේ රෙදි එකේ අවස්ථි පිළිවෙල. රෙදි එකේ අවස්ථි පිළිවෙල. හරි රෙදි එකේ අවස්ථි පිළිවෙල. ඒ අනුව x රට රෙදි එකක 60ක් නිෂ්පාදනය කරා. x 60ක් නිෂ්පාදනය කරා 80ක් කැප කරන්න වෙනවා. බිඳුව කැපුණා 4යි 3යි 1.25යි 1.3යි හරිනේ 4යි 1.3යි මෙතන 60යි බෙදනවා 1යි. ඒ අනුව ආහාරයක අඩු මාස්ති පිරියක් තීන් නිපදවන්න පුළුවන් x රට. රෙදි එකක් අඩු මාස්ති පිරිය නිෂ්පාදනය කරන්න පුළුවන් y රට. එඩිවා හදාගත්තා. හරි ලියා ගන්න. ආහාරයකක අඩු මාස්ති පිරියකින් නිපදවයක් x රට බැවි. ආහාරයකක අඩු මාස්ති පිරියකින් නිපදවයක් x රට බැවි. ආහාර සම්බන්ධයෙන් x රට විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුවේ. 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 රෙදි ඒකකයක් අඩුම අවස්ථි පිරියකින් නිපදෙන්නේ y රට බැවි. රෙදි ඒකකයක් අඩුම අවස්ථි පිරියකින් නිපදෙන්නේ y රටට බැවි. රෙදි ඒකකයක් අඩුම අවස්ථි පිරියකින් නිපදෙන්නේ y රටට බැවි. රෙදි ඒකකයක් අඩුම අවස්ථි පිරියකින් නිපදෙන්නේ y රටට බැවි. රෙදි නිපදවීම සම්බන්ධයෙන් y රට විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුවේ. රෙදි නිපදවීම සම්බන්ධයෙන් y රට විශේෂ ප්‍රාගුණ්‍ය කළ යුතුවේ. හරියට අපි ගන්නවා හුවමාරු අනුපාතයේ කවර පරාසයක් තුල තීරණය වේද? හුවමාරු අනුපාතයේ කවර පරාසයක් තුල
තීරණය වේද? එහෙනම් කොහොමද වෙන්න ඕන? ආහාර ඒකකයක් සඳහා 0.75ට වඩා වැඩි ආහාර ඒකකයක් සඳහා රිදී ඒකක එහෙම ලියන්න. ආහාර ඒකකයක් සඳහා රිදී ඒකක 0.75ට වඩා වැඩි සහ එකට අඩු ප්‍රමාණය. ආහාර ඒකකයක් සඳහා රිදී ඒකක 0.75ට වඩා වැඩි ප්‍රමාණයක් සහ එකට අඩු ප්‍රමාණයක්. රිදී ඒකකයක් සඳහා ආහාර ඒකක රිදී ඒකකයක් සඳහා ආහාර ඒකක එකට වැඩි සහ 1.33ට වඩා අඩු ප්‍රමාණය. එකට වැඩි සහ 1.33ට වඩා අඩු ප්‍රමාණය. එකට වැඩි සහ 1.33ට වඩා අඩු ප්‍රමාණය. හරිද ඒ ටික? ඔය විතර තේරුණා කියලා. හරි ගන්න. අන්තර්ජාතික වෙළඳාමේවත් අන්තර්ජාතික විෂය ප්‍රාගුණයට හේතු. එහෙම නැත්නම් සාපේක්ෂ වාසී හට ගැනීමට ඉවහල් වන හේතු මූලාශ්‍රිතාමත් වැදගත්. හරි. බලා ගන්නවත් වෙනවා වාට. අපි එකින් එක ලියයියා. ලියා ගන්න පළවෙනි එක. සම්පත් සම්භාරය. සම්පත් සම්භාරේ. සම්පත් සම්භාරේ. ඒව නැත්නම් සම්පත් උරුමයේ වෙනස් වීම. සම්පත් සම්භාරය නැත්නම් සම්පත් උරුමයේ වෙනස් වීම. සම්පත් සම්භාරය එහෙම නැත්නම් සම්පත් උරුමයේ වෙනස් වීම. සම්පත් සම්භාරය එහෙම නැත්නම් සම්පත් උරුමයේ වෙනස් වීම. ඒ රටවල් විසින් අත්පත් කරන් තියෙන සම්පත් සම්භාරය මත ඒ රටවල් වලට සාපේක්ෂ වශයෙන් නිර්මාණය විය හැකි කියවගෙන යනවා. රටක් උරුම කරගත් සම්පත් සම්භාරය වෙනස්කම් නිසා බාහිර නිෂ්පාදනයේ ආවස්තිපිරිය වෙනස්කම් හටගනී. උදාහරණ කාන්‍ය සම්පත් සුලභතාව රටින් රට වෙනස් වේ. දකුණු අප්‍රිකාවේ රත්තරන් සුලභය. සෞදි අරාබියේ කන්ජ තෙල් සුලභය. මේ නිසා සෞදි අරාබියේ කන්ජ තෙල් නිෂ්පාදනය සඳහා අඩු ආවස්තිපිරියක් පවතින බැවින් කන්ජ තෙල් විශේෂීකරණය කොට අපනයනය කරයි. එසේම දකුණු අප්‍රිකාවේ රත්තරන් වල ආවස්තිපිරිය අඩු නිසා රත්තරන් විශේෂීකරණය කොට අපනයනය කරයි. ඊගා සම්පත්වල ගුණාත්මක තත්ත්වය. සම්පත් උරුමයට අමතරව තව වැදගත් කාරණයක් තමයි ඒ රටවල් වල සම්පත්වල ගුණාත්මක තත්ත්වය හට ගන්නා වෙනස්කම්. සම්පත්වල ගුණාත්මක තත්ත්වය බලය. සම්පත් ප්‍රමාණය අතින් පමණක් නොව සම්පත්වල ගුණාත්මක තත්ත්වය අතින්ද රටවල් අතර වෙනස්කම් පවතී. විශේෂයෙන් සම්පත්වල ගුණාත්මක තත්ත්වය කියන්නේ ඵලදායීතා හට ගන්නා වෙනස්කම් සම්පත්වල. ශ්‍රමය බහුල රටක් වුවද ශ්‍රම හමුදාව නොපුහුණු නම් ඔවුන්ගේ ඵලදායීතා පහළ මට්ටම පවතී. ඒත් ශ්‍රමයේ අඩු රටක සිටින ශ්‍රම හමුදා මනාව පුහුණුව ලබා තිබේ නම් ඔවුන් ඉහළ ඵලදායීතාවෙන් යුක්තය. මේදී ශ්‍රමයේ ඵලදායීතා අඩු වන විට ආස්තිපිරිය වැඩි නිසා සාපේක්ෂ වාසි අඩු වේ. ඒත් ශ්‍රමයේ ඵලදායීතා ඉහළ යන විට නිපදවන භාණ්ඩවල ආස්තිපිරිය අඩු නිසා සාපේක්ෂ වාසි ඇති වේ. ඊගා අභිරුචියේ පවත්නා වෙනස්කම්. අභිරුචියේ පවත්නා වෙනස්කම්. අභිරුචියේ පවත්නා වෙනස්කම්. සමහර රටවල් සමහර භාණ්ඩ කැමැත්ත තුල හරි අවස්ථාවක් නිර්මාණය කර ගන්න පුළුවන්. සියලුම රටවල් එක හා සමාන කාර්යක්ෂමතාවය හා සමාන සම්පත් උරුමයක් හිමි කර සිටියත් රටවල් අතර භාණ්ඩ සම්බන්ධයෙන් පවතින අභිරුචි වෙනස්කම් නිසා අවස්ථාවේ වෙනස්කම් හටගනී. ඊගා පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම් බලය. නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්නට ඒක පිරිවැය පහළ වැටේ නම් පරිමාණානුකූල පිරිමැසුම් ඇති වේ. දැන් උදාහරණයක් ඉදිරියට වෙන්නන්න පුළුවන් Toyota කම්පැනි. හරි. අපි දන්නා ජපානයේ වාහන නිෂ්පාදනය සම්බන්ධයෙන් පරිමාණානුකූල පිරිමැසුම් අත්පත් කරන් තියෙන නිසා යාට වාහන නිෂ්පාදනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රාගුණ්‍යයක් කිරීමේ හැකියාව තියෙනවා. පිරිමැසුම් පවතිනට සාපේක්ෂව අඩු ආවස්තිපිරියක් සහිතව භාණ්ඩ නිපදවිය හැකි බැවින් ඒ සම්බන්ධව සාපේක්ෂ වාසි අත්කරගත හැකිය. ඊගා නිෂ්පාදන ප්‍රභේදනය. නිෂ්පාදන ප්‍රභේදනය. ඔය නිෂ්පාදන ප්‍රභේදනය කියන්නේ එකම නිෂ්පාදනයක් මත රඳා පවතින නැත්නම් විවිධ නිෂ්පාදන කරහා යොමු වෙන්න පුළුවන්. බලන්න. එකම කර්මාන්තය තුළ භාණ්ඩ අතර පවතින විවිධ වෙනස්කම් නිසා අන්තර්ජාතික වෙළඳාම තුලින් ලැබිය හැකි සාපේක්ෂ වාසි පිළිඹුවේ භාණ්ඩ ප්‍රභේදනය කරලා ඉදිරිපත් කරනවා. හරි. එකම භාණ්ඩ අපයන්නේ නෑ වෙනස් ආකාර තමන් හදන භාණ්ඩේ අනිත් අයගෙන් වෙන් කරලා වෙනස් කොට පෙන්වන්න බෑවත් ගන්න. ඊළඟට තාක්ෂණික වෙනස්කම්. තාක්ෂණික වෙනස්කම්. තාක්ෂණය හට ගන්නා වෙනස්කම් නිසා රටවල් අතර සාපේක්ෂ වාසි වෙනස් වේ. කිසියම් රටක් කිසියම් භාණ්ඩයක් නිපදවීම සම්බන්ධයෙන් පෙරට වඩා නව තාක්ෂණය භාවිතා කිරීමට හැකි වේ නම් සාපේක්ෂ වශයෙන් අඩු ආවස්තිපිරිය එම භාණ්ඩ අඩු ආවස්තිපිරියකින් එම් භාණ්ඩයේ විශේෂීකරණය කොට නිපදවා සාපේක්ෂ වාසි ලබා ගත හැකියි.
ඊගා රාජ්‍ය ප්‍රතිපත්ති. අර වොක්සෝගෙන් කර්මාන්තයම ලංකාව ස්ථාපිත කරන්න ගියේ. නේ ඒව රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්ති මගින් දෙක මගින් දෙන්නවා. මගින් සාපේක්ෂ වාසි නිර්මාණය කළ හැකියි. කිසියම් කර්මාන්තයක් පුනර්ජීවනය සඳහා ආණ්ඩුව විසින් බදු සානුබල පරීක්ෂණ සංවර්ධනය සඳහා සහනාධාර ලබා දීම ආරක්ෂණවාදී ප්‍රතිපත්ති අඩුපොලී ණය යනාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන විට අඩු ආස්ති පිරියකින් බාහිර නිපදවීම හා වෙළඳාම් මගින් සාපේක්ෂ වාසි අත් කර ගැනීමට හැකි වේ. ඊගා උද්දමනය බලය කිසියම් රටක දීර්ඝකාල උද්දමන අනුපාතය පවතිනට භාණ්ඩයක් නිෂ්පාදනය කියන අවස්ථීය පිරිවැය ඉහළයයි කියන සාපේක්ෂ වාසි අඩු වේ අපනයන ද අධෛර්යමත් වේ. ඊගා ස්ථානගත වී කිසියම් කර්මාන්තයක් ස්ථානගත වී ඇති ආකාරය අනුවද ඒ රටවල සාපේක්ෂ වාසි තීරණය වේ. කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල පාසුවෙන් ලබාගත හැකි ආකාරයෙන් කර්මාන්ත ස්ථානගත වී තිබේ. නම් සාපේක්ෂව අඩු ආවස්තිය පිරියක් යටතේ භාණ්ඩ නිපදවීමෙන් සාපේක්ෂ වාසි ලබාගත හැකි වේ. හරිද එඩි? හරි. එඩි හොඳට බලා ගන්න. හැම අවුරුද්දේ වගේ අහන ප්‍රශ්නයක් සාපේක්ෂ වාසි කෙරේ බලපාන සාධක තන්ත්‍රජාතික වෙළඳාම කෙරේ බලපාන සාධක ටික ඒ ටික හොඳට බලලා තියාගන්න.